අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් ශබ්ද තරංගයක් නිකුත් කරන වස්තුවක් ශබ්දයේ වේගය ඉක්මවා ගියොත් මොනවා වෙයිද? ශබ්දයේ වේගය ඉක්මවා ගියොත් මොනවා වෙයිද කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් මෙතන අපි මේ කතා කරන මාතෘකාව තමයි සොනික්, සුපර්සොනික් ජෙට් වල තියෙන සංසිද්ධිය. ඒ කියන්නේ වස්තුවක් ශබ්දයේ වේගය වෙන පැයට කිලෝමීටර් තප්පරයට මීටර් 340 ඉක්මවා යන අවස්ථාවක් ගැන කතා කරන තමයි අපි අද උත්සාහ කරන්නේ. ඉතින් ඒක යටතේ අපි මුලින්ම බලමු කොහොමද මේ සවුන්ඩ් එක ට්‍රැවල් වෙන්නේ කියලා සාමාන්‍ය වේගවලදී. සාමාන්‍ය වේගයකදී කියන්නේ වස්තුවට තියෙන්නේ වස්තු ඉස්සලා නිශ්චලයි කියලා හිතනවා. නිශ්චලතාවයේදී ඔයගොල්ලෝ දන්නවා කොහොමද ස්පීකරයක් වගේ එකක් නැත්තම් මෙතන තියෙන අපි හිතමුකෝ ගුවන් යානයක්ම කියලා. මේ ගුවන් යානය නිශ්චලතාවයේ තියෙනවා. දැන් මෙයාගේ වටේට කොහොමද ශබ්ද තරංගය පිට වෙන්නේ? මෙයාගේ චලනයක් නැහැ, නිශ්චල වී ඉන්නේ. එහෙමනම් මෙයාගේ ශබ්ද තරංගය කොහොමද පිට වෙන්නේ? මෙන්න මෙහෙම පටන් ගත්තොත් ඔන්න ඔය විදිහට ගෝලාකාර විදිහට වටේට විහිදිලා යනවා. හරි. මේ මම මෙතන දාගන්නම් v කියලා ශබ්දයේ ප්‍රවේගය. ඒක 340 ms ඍණ එකට ආසන්නයි. වස්තුවේ ප්‍රවේගය මම u කියලා දාගන්නම්. u. මේක මං පළවෙනි අවස්ථාවේ u සමානයි 0 මේක අංක 1 අවස්ථාව. ඊට පස්සේ මම අංක 2 අවස්ථාව වඳින්නම්. අංක 2. ඒ අවස්ථාවේදී u කුඩායි v ට වඩා. කියන්නේ වස්තුවේ ප්‍රවේගය කුඩායි ධ්වනි තරංගයේ ප්‍රවේගයට වඩා. වස්තුවේ ප්‍රවේගය කුඩායි ධ්වනි තරංගයේ ප්‍රවේගයට වඩා. ඒ අවස්ථාවේදී කොහොමද චලනය වෙන්නේ? වස්තුව ඉස්සරහට චලනය වෙනවා. එහෙමනම් ශබ්ද තරංගය කොහොමද ගමන් කරන තරංග පෙරමුණු ටික සෙට් වෙන්නේ? අපි ඒක ගිය සතියේ එකපාරක් ඇඳලා බැලුවා. ඒක මේ වගේ දෙයක්. මෙන්න මේ විදිහට ශබ්ද තරංගය නිකුත් කරද්දී නිකුත් කරගෙන වස්තු ඉස්සරහට යද්දී එයා ඉස්සරහ පැත්තට ලං වෙන්නත් පිටිපස්සේ පැත්තෙන් ඈත් වෙනත් විදිහට තමයි මේ තරංග පෙරමුණු සකස් කරගන්නේ. හරි. ඔන්න ඔය විදිහේ තරංග සෙට් එකක් තමයි අපිට ලැබෙන්නේ. මේ විදිහට මෙයාගේ ප්‍රවේගයක් පවතිද්දී ශබ්ද නිකුත් කරන වස්තුවට ප්‍රවේගයක් පවතිද්දී මෙන්න මේ විදිහේ තරංග සෙට් එකක් තමයි පවතින්නේ. ඇති වෙන්නේ. ඒ කියන්නේ ශබ්ද තරංගය එයාගෙන් පිට වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ගුවන් යානයක් වගේ එකක් ගමන් කරද්දී ඒකේ එන්ජින් එකේ හඬ වගේ දේවල් අනිවාර්යෙන් ඇහෙනවා. ඉතින් ඒක ඇහෙද්දී මොකද වෙන්නේ? මේ විදිහට ඉස්සරහට යන්න මේ විදිහට නිකන් එකතු වීමක ස්වභාවයක් අපිට දැක ගන්න පුළුවන්. එහෙම ගිහිල්ලා මෙයාගේ ප්‍රවේගය සමාන වුණා කියලා හිතන්න. ශබ්දයේ ප්‍රවේගයට මොකද වෙන්නේ? හරි. අපි මේ විදිහට ගමන් කරන තරංග පෙරමුණු සෙට් එකක් තියෙනවා. එක අවස්ථාවකදී මෙයාගේ ප්‍රවේගය සමාන වෙනවා ශබ්දයේ ප්‍රවේගයට. ශබ්දයේ ප්‍රවේගයට සමාන වෙනවා. මොකද වෙන්නේ? සමාන වුණාම අපිට බලාගත්ත හැකි මෙන්න මේ වගේ ඔන්න ඔය විදිහට ගමන් කරන තරංග පෙරමුණු සෙට් එකක්. දැන් බැරි වෙලා හරි මේ වස්තුව ශබ්දයේ ප්‍රවේගය ඉක්මවා ගියොත් මොකද වෙන්නේ? මේ වස්තුව ශබ්දයේ ප්‍රවේගය ඉක්මවා ගියොත් මොකද වෙන්නේ? ශබ්දයේ ප්‍රවේගය ඉක්මවා ගියොත් මොකක් වෙයිද? මම එක අඳින්න බෝඩ් එකේ
ශබ්ද ප්‍රවේගය ඉක්මවා ගියොත් කියන්නේ අංක 4 අවස්ථාව. 4 අවස්ථාවේදී මොකද වෙන්නේ? u විශාලයි v වෙනවා. එතෙන්දී මොකද වෙන්නේ? මෙයාගේ සවුන්ඩ් පෙරමුණු නැත්නම් ශබ්ද පෙරමුණු හැදෙනවා. නමුත් එයා හැදෙනවට වඩා වේගෙන් ඉස්සරහට ගමන් කරනවා. මේ වස්තුව තමන්ගේ ශබ්ද පෙරමුණු තරංග පෙරමුණු හැදෙන වේගයට වඩා වේගයෙන් ඉදිරියට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ යානයේ වේගය නැත්තම් අපි මොකක් හරි ශබ්ද තරංග නිකුත් කරන වස්තුවේ වේගය ඉක්මවා යනවා ධ්වනි තරංග ප්‍රවේගය. එතකොට කොහොමද ධ්වනි තරංග පෙරමුණ ඇති වෙන්නේ කියලා අපි බලමු. යානේ ඉස්සරහට යනවා. ධ්වනි තරංග පෙරමුණු හැදෙනවා. නමුත් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. තරංග පෙරමුණු නිර්මාණය වෙනවා. නමුත් ඊට වඩා ඉක්මනට ඒ තරංග පෙරමුණු වලින් තරංග පෙරමුණු වලට වඩා වේගයෙන් මෙයා ඉස්සරහට ගමන් කරනවා. මොකද වෙන්නේ? මෙතන හැදුනට ඊට කලින් එකක් හැදිලා තියෙන පුළුවන් මෙන්න මේ හැරි. ඊට කලින් එකක් හැදිලා තියෙන පුළුවන් මෙන්න මේ හැරි. ඔන්න ඔය විදිහට තරංග පෙරමුණු හැදෙනවා. වස්තුව තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. වස්තුව තියෙන්නේ ඔන්න ඔය වගේ තැනක. ඉතින් මේකේ හැඩේ නිකන් මෙන්න මේ වගේ අපිට මේ තරංග පෙරමුණ ඇති වෙන්නේ මෙහෙම. අපි මේකේ හැඩය ගැන පොඩ්ඩක් චෙක් කරලා බලුවොත් මොන වගේ හැඩයක්ද තියෙන්නේ? ඒක නිකන් කේතුවක ආකාරයේ හැඩයක් තමයි මෙතෙන්දී මේ තරංග පෙරමුණු ටික නිර්මාණය කරන්නේ. හේතුව තමයි මෙයා ඉස්සරහට යනවා. ඉස්සරහට යද්දි එයා තරංගයේ ප්‍රවේගයට නැත්නම් ධ්වනි තරංගයේ ප්‍රවේගයට වඩා වේගවත්. ඒ නිසා මෙතෙන්දී නිර්මාණය වෙන එක්කෙනා නිර්මාණය වුණාට කලින් වගේ එක්කෙනෙක් ගිහිල්ලා ඊට පස්සේ දෙවෙනි එක්කෙනා යන්නේ නැහැ. තරංගයට වඩා වේගෙන් වස්තුව ඉස්සරහට ගිහිල්ලා නිසා මෙතන හැදෙන එක්කෙනා මෙහෙම හැදිලා විසිරලා යනවා. මෙතන හැදෙන එක්කෙනා ඊට පිටිපස්ස හැදිලා විසිරලා යනවා. ඔහොම සෙට් එකක් විදිහට නිර්මාණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකට අපි කියනවා කේතුආකාර තරංග පෙරමුණු සෙට් එකක් කියලා. මේ අවස්ථාවේ තමයි පවතින්නේ අර සුපර්සොනික් ජෙට් යානා කියන ඒවා. මේක ඇත්තටම යුද්ධ කටයුතු වලට භාවිතා කරන ජෙට් යානයක්. මේකෙදි මොකද වෙන්නේ? මෙයාට පුළුවන් වෙනවා ශබ්දයේ ප්‍රවේගය ඉක්මවලා ගිහිල්ලා ඉවරලා සතුරු කඳුරු වලට පහර දෙන්න. ඒක තමයි ඒ සුපර්සොනික් ජෙට් යානාවල තියෙන ප්‍රධානම ලක්ෂණය වෙන්නේ. මාතෘකාව දාගන්න ශබ්දයේ වස්තුවේ ප්‍රවේගය විචලනය වන විට වස්තුවේ ප්‍රවේගය විචලනය වෙන විට ධ්වනි තරංගවල තරංග පුඩු නිර්මාණය වන ආකාරය. ධ්වනි තරංගවල තරංග පුඩු නිර්මාණය වන ආකාරය. ඒ අනුව පළවෙනි රූපේ දාගන්න වස්තුව නිශ්චල අවස්ථාවේ කොහොමද ධ්වනි තරංග නිර්මාණය වෙන්නේ? ඊට පස්සේ වස්තුවේ ප්‍රවේගය ධ්වනි තරංග ප්‍රවේගයට වඩා කුඩා. ඊට පස්සේ වස්තුවේ ප්‍රවේගය ධ්වනි තරංග ප්‍රවේගයට සමාන. ඊට පස්සේ වස්තුවේ ප්‍රවේගය ධ්වනි තරංග ප්‍රවේගය ඉක්මවා ගිය. මෙතනින් ලියාගන්න කේතු ආකාර තරංග පෙරමුණු. කේතු ආකාර තරංග පෙරමුණු. ඔය අවස්ථා හතර දාගන්න.
ඔය තියෙන්නේ සුපර්සොනික් ජෙට් කියන එක බලන්න. ඔය තියෙන සුපර්සොනික් ජෙට් එකක් පියාසර කරද්දි මොකද්ද වෙන්නේ? බලන්න ඕගොල්ලෝ හොඳට පෙනෙයි. එක ගමන් කරද්දි නිකන් සුදු පාට මීදුමක් වගේ එකක් හැදෙනවා දෙපැත්තේ. ඒකේ හැඩය පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලන්න. ඒකේ හැඩය නිකන් මේ වගේ කෝන් එකක් වගේ. බලන්න. ඔය නිර්මාණය වෙන හැඩේ නිකන් කේතු ආකාර හැඩයක්. එතන වෙන්නේ මොකද්ද? එතන සිද්ධ වෙන්නේ පීඩන වෙනසක් නිසා ඔතන වාතය ජල වාෂ්ප එකතු වීමක් නිකන් කැටි ගැසීමක් නිසා ඔයගොල්ලන් නිකන් වලාකුළු සෙට් එකක් අර නිකන් ජල වාෂ්ප එකතු වෙලා තියෙනවා වගේ සිද්ධියක් තමයි ඔතන නිර්මාණය වෙන්නේ. මේකට හේතුව තමයි එතන පීඩනය පහත වැටෙනවා. පීඩනය පහත වැටීම හේතු කොටගෙන එතන නිකන් වේව් සෙට් එක එකතු වෙන තැනක් නිර්මාණය වෙනවා. ඒ නිසා ඔය වගේ සුදු පාට පිටිපස්සෙන් නිකන් දුම වගේ සෙට් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕක ශබ්ද වේගයට වඩා වේගෙන් ගමන් කරනවා. ගමන් කරද්දි මොකද වෙන්නේ? ගමන් කරද්දි ওই විදිහට කේතු ආකාරයට පිටිපස්සට තරංග පෙරමුණු එකතු වීමක් සිද්ධ වෙනවා. මෙතන ඔය ඇහැට පේන්නේ තරංග පෙරමුණු නෙමෙයි. ඇත්තටම ඔය ඇහැට පේන්නේ ඒ එතන සිදුවන පීඩන වෙනසක් නිසා, පීඩන වෙනස්කමක් නිසා, ජල වාෂ්ප එකතු වීමක් නිසා හැදෙන හැඩතලයක්. හරි. දෙන යුද ගුවන් යානයක්. හරි. අපි බලමු මේක ස්ක්‍රීන් ෂෙයා එකකුත්. ඔයගලන්ට සද්දය ඇහි එතකොට. ඔකේ විශේෂ දෙයක් කියනවා ඒ තමයි ඕකේ ඔහම ගමන් කරද්දී ඔය මං කිව්වා තරංග පෙරමුණු එකතු වෙනවා කියලා. එකතු වෙලා මේ වගේ ගමන් කරද්දී ඉස්සරහට ගමන් කරද්දී මෙයාගේ ප්‍රවේගය වැඩි කරන් යද්දී අර ශබ්ද තරංගයාගෙන් නිකුත් වෙන ඒගොල්ලෝ ගමන් කරනවා විහිදිලා. ඉතින් විහිදිලා ගමන් කරන ශබ්ද තරංග එක තැනකදී මේ ශබ්ද තරංගවල පිහිටීමත් එක්ක තමන්ගේ ඉදිරි චලිතයත් එක්ක ඔය ප්‍රෙෂර් එකක් ගොඩනගෙනවා කියලා මම කිව්වා. අන්නේ ප්‍රෙෂර් එක අභිබවා යද්දි ෂණිකව නිකන් පුපුරන ශබ්දයක් ඇහෙනවා ඔය ගුවන් යානා ගමන් කරද්දී. අපි ඒකට කියනවා සොනික් ගිගුරුමක් කියලා. ඔය ශබ්ද තරංග ඒකරාශී වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මම කිව්වා ප්‍රෙෂර් වෙනසක් නැත්නම් පීඩන වෙනසක් ඇති වෙනවා කියලා. ඒ පීඩන වෙනස එක අවස්ථාවකදී එකට දරා ගන්න බැරි මොහොතක් ඇති වෙනවා. ඒ මොහොතේදී එතන පීඩනය වැඩි වෙලා නිකන් ෂණිකව ප්‍රසාරණය වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ෂණික ප්‍රසාරණය වීම සිද්ධ වීම නිසා ඒ ප්‍රදේශයේ අර වායුගෝලය සිසිල් වීම සිද්ධ වෙලා ජල වාෂ්ප වගේ හැදෙන නිසා තමයි ඔයගලන්ට සුදු පාටට මීදුම් වගේ දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගලන්ට ඒ වගේ අවස්ථාවක හඬක් නිරීක්ෂණය අහගන්න පුළුවන් හඬක්. ඒ තමයි අපි ඒකට කියනවා සොනික් ගිගුරුමක් කියලා. එක මොහොතකදී අර ගොඩනැගෙන වාතයේ ගොඩනැගෙන පීඩනය අභිමවා යන්න උත්සාහ කරනවා මේ ගුවන් යානය. කියන්නේ නිකන් වාත කැටි ටිකක් නිකන් හප්පලා එකතු වෙන තැනක් නිකන් ෂණිකව ප්‍රසාරණය වීමක් වගේ දේවල් සිද්ධ වෙනවා. එතන නිකන් පිපිරීමක් ඇති වෙනවා. අන්නේ පිපිරීම නිසා තමයි ඔයගලන්ට ගිගුරුම් ශබ්දයක් ඇහෙන්නේ. ජෙට් එකක් ගමන් කරද්දී, ඒ වගේ සුපර්සොනික් ජෙට් එකක් ගමන් කරද්දී මේ ඇහෙන ගිගුරුමට අපි කියනවා සොනික් බූම් කියලා. සොනික් බූම්. ඉතින් මේ සොනික් බූම් කියන එක අපිට ඇසුරු කරගෙන පොඩි වැඩ කෑලි ටිකක් දාන්න පුළුවන්. වැඩ කෑලි ටිකක් දානවා කියන්නේ ඇත්තටම ඒ ගමන් කරන ගුවන් යානයේ ප්‍රවේගය කොච්චරයිද වගේ දේවල් ගැන පොඩි අයිඩියා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපිට කාලගණනයක් සමග සොනික් බූම් එක ඇති වෙලා කොච්චර වෙලාවකින්ද අපිට දර්ශනය වුණේ ඔය වගේ දේවල් පදනම් කරගෙන අපිට ගණනය කිරීම කළ ඉවරලා යම්කිසි උත්තර සඳහා යන්න පුළුවන්කම ලැබෙනවා. මේක ඇසුරෙන් සොනික් ගිගුරුම් සොනික් ඇසුරෙන් අපිට විභාග ගානක් වුණත් දෙන්න පුළුවන්. බොහොම හොඳ යෙදීමක් මේක. හරි.
බලමු මේක ඇති වෙන්නේ කොහොමද කියලා. මේක ඇති වෙන්නේ මෙන්න මේ විදිහට. අපි ගත්තොත් මම කිව්වා මේක නිකන් කේතු ආකාර හැඩයක් තියෙන කියලා. වස්තුව මෙතන මුල්ම අවස්ථාවක ඉන්න පුළුවන්. ඊට පස්සේ මෙයා ඒ මොහොතේදී ෂණිකව සොනික් ගිගුරුමක් ඇති වුණා කියලා අපි හිතමු. ඒ මොහොතේ ෂණිකව සොනික් ගිගුරුමක් ඇති වෙන්න ඇති. නමුත් අපි සද්ද ඇහිලි ඉවරලා උඩ බලද්දි, ශබ්ද ඇහිලා උඩ බලද්දි ඒ ගුවන් යානේ ඉන්නේ මේ වගේ තැනක. අපි ශබ්ද ඇහිලා උඩ බලනවා. සොනික් ගිගුරුම ඇහෙන්න දෙයක් නැහැ. නිකන් සාමාන්‍ය ප්ලේන් එකක් ගියත් ඔයගොල්ලෝ උඩ බලනවනේ සාමාන්‍ය ගෙදර යද්දි. ගෙදර ඉද්දි. නේ එහෙම නැති වෙන්න බෑනේ ස්වභාවික ළමෙක් නම් සාමාන්‍යයෙන් ප්ලේන් එකක් එද්දි ප්ලේන් එකක් ගිහිල්ලා එළියට ගිහිල්ලා බලනවා. සද්ද ඇහෙද්දී ඈතින් සද්ද ඇහෙද්දී. නමුත් එව්වල ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ එන්නේ ශබ්දේ වේගයට අඩු වේගයකින් සාමාන්‍ය ගුවන් යාන. ඒ නිසා සාමාන්‍යයෙන් සද්ද ඇහෙද්දී ඔයගොල්ලෝ බලද්දී මේ පැත්තේ තමයි ගුවන් යානය තියෙන්නේ. නමුත් මේ කියන මේ සුපර්සොනික් ජෙට් එකේ තියෙන විශේෂත්වය තමයි අපි සොනික් ගිගුරුම ඇහිලා අපි ඉහළ බලද්දී ඒ ඉහළ බලද්දී අපි හිතන්න තියෙන්න ඕනේ තැන නෙමෙයි ඇත්තටම තියෙන්නේ. මොකද එයා ශබ්දය ඇහෙන වේගයට වඩා හුඟක් වේගෙන් ඉස්සරහට ගමන් කරනවා. ඉතින් අපි බලමු ඒක කොහොමද ගමන් කරන්නේ කියලා. මං කිව්වා මෙතන ඇති වෙන්නේ තරංග පෙරමුණු ටික නිකන් කෝන් එකක් වගේ හැඩයට. ඉතින් අපිට ඒ කෝන් එක මෙහෙම නිර්මාණය කරගත්ත හැකි. ඔන්න ඔය විදිහට මම මෙතනට ගහ ගන්නවා. මේක ස්පර්ශකයක්. ඔන්න ඔය විදිහට. මෙතෙන්දි මොකද වෙන්නේ? මේ ගුවන් යානයේ තියෙනවා යම්කිසි ප්‍රවේගයක්. ආරම්භයේදී මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. ඊට පස්සේ අපි බලද්දී යම්කිසි කාලයකට පස්සේ මෙතන ඉන්නවා. මට මෙතන පුළුවන් යා කරන්න ඔන්න ඔය විදිහට. මේ ශබ්දේ අහගෙන ඉන්න එක්කෙනා ඉන්නේ මෙතන. මිනිස්සයා. ඒ මිනිස්සයා උඩ බැලුවොත් එයාට පේන්නේ මෙතන. නමුත් ඇත්තටම අපි ඔය ශබ්දය ඇහිලා උඩ බලද්දී මොකද වෙන්නේ? ඒ ගුවන් යානය තියෙන්නේ මෙතන. හරි. ඉතින් මෙන්න මේ විදිහට හැදෙන මං කිව්වා මෙතන ස්පර්ශයක් අපි නිර්මාණය කරගන්න පුළුවන් අවසානයේ තියෙන තැනයි මේ නිරීක්ෂකයා ඉන්න තැනයි එතන ලක්ෂයක් ලෙස අපි සැලකුවොත් එහෙම එතෙන්ට අපිට ස්පර්ශකයක් නිර්මාණය කරගන්න පුළුවන්. ස්පර්ශය නිර්මාණය කරගත්තට පස්සේ මෙතන අංශක 90ක් තමයි කෝණය. මේක 11 වසරේදී ඔයගොල්ලෝ නිර්මාණ පාඩම ඉගෙන ගන්නවා. ඉතින් එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මේ කෝණයේ අංශක θ කියලා. ඉතින් ඔය කෝණයේ අංශක θ නම් අපිට ගන්න පුළුවන් මොකද්ද? මෙතන අපිට ගන්න පුළුවන් sin θ කියලා කෝණයක් ගන්න පුළුවන්. sin θ sin θ කියලා කෝණයක් ගන්න පුළුවන්. අපි මේ කෝණය ගන්නේ කොහොමද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන්නේ මෙන්න මේ දුර තමයි කර්ණය වෙන්නේ. මෙන්න මේ දුර තමයි සම්මුඛ පාදයේ වෙන්නේ. ගත්ත හැකි. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය මේක මම මේ දුර දා ගන්නම් m කියලා. මම මේකට දා ගන්නම් d aeroplane. ගුවන් යානයේ ගමන් කරපු දුර මේ තියෙන්නේ මනුස්සයට මෑන්ට සද්ද ඇහෙන්න ශබ්දයේ ගමන් කරපු දුර. ඉතින් මම මේක දා ගන්නවා sm බෙදීම de කියලා. මම ඒක පොඩ්ඩක් වෙනස් කරලා සකස් කර ගන්නවා. 1ට de බෙදීම sm. ඒ උඩ තියෙන එකම තමයි මම මේ යටත් ලියලා තියෙන්නේ. මෙතන de කියන එකට අපිට ගන්න පුළුවන් ගුවන් යානයේ ප්‍රවේගය u නම් ගුවන් යානයේ ප්‍රවේගය u නම් මෙතන ඉඳන් මෙතෙන්ට යාමට ගත වෙච්ච කාලය මෙතන t සමානයි 0 මෙතෙන්ද t සමානයි t නම්
අපිට ගන්න පුළුවන් මේ දුර ඔයගොල්ලෝ දන්නවා s සමානයි මෙයා ඒකාකාරී ප්‍රවේගයෙන් යනවා කියලා සලකලා s සමානයි ut දාලි වෙලා අපිට ගන්න පුළුවන්. එතකොට de සමානයි මෙයාගේ ප්‍රවේගය u වතාවක් t. මේ තියෙන්නේ ගුවන් යානේ ඉස්සරහට ගමන් කරපු දුර. ඊළඟට අපි බලනවා මෙන්න මේ දිග sm. ඒක කොහොමද ලැබෙන්නේ? ඒක ලැබෙන්නේ ශබ්ද තරංගයේ ප්‍රවේගය. ශබ්ද තරංගයේ ප්‍රවේගය අපිට ගත්ත හැකි v කියලා. එයා කාලය මේ මෙතන ඉඳන් මෙතෙන්ට මේ ගුවන් යානේ ගමන් කරද්දි තමයි මේ ශබ්ද තරංගෙ මෙතන ඉඳන් මෙතෙන්ට එන්නේ. එහෙමනම් අපිට ඒ දුර ගන්න පුළුවන් v වතාවක් sm සමානයි v වතාවක් t. sm සමානයි v වතාවක් t. අපිට ඒක ගත්ත හැකි මෙන්න මෙතෙන්ට de කියන එක නා ut. ඊට පස්සේ sm කියන එක නා vt. මෙන්න මේකට මේක කැපෙනවා. මෙන්න මේ විදිහට එනවා එකයට u බෙදීම v කියලා. තව විශේෂ දෙයක් මේකේ තියෙනවා. අපිට මේ විදිහට මේ නිර්මාණය කරගන්න කේතුවට අපි කියනවා මැක් කේතුව කියලා. මේ නිර්මාණය කරගන්න කේතුවට අපි කියනවා මැක් කේතුව කියලා. මේ විදිහට නිර්මාණය වෙන තරංග සෙට් එකේ මේ විදිහට නිර්මාණය වෙන තරංග සෙට් එකේ මෙයා ut කියලා ගත්ත හැකි, මෙයා vt කියලා ගත්ත හැකි. මෙන්න මේ sin theta කියන එක කියන අපිට ගන්න පුළුවන්. මාර්කම මෙතෙන්ට ගන්න. මෙතන විශේෂ දෙයක් තියෙනවා. මේ ගුවන් යානාවලට තියෙන විශේෂ අගයක්. ඒ තමයි මැක් අංකය කියලා එකක්. මැක් අංකය. මේ මැක් අංකය කියලා කියන්නේ මොකද්ද? මෙයා මේ ගුවන් යානය ශබ්ද තරංගයේ වේගයට වඩා කොච්චර වේගවත්ද කියන එක තමයි මේ මැක් අංකයෙන් අදහස් වෙන්නේ. ඒ කියන්නේ මෙතන අපි ලියන්න පුළුවන් මැක් අංකය කියන එක මැක් අංකය සමානයි ගුවන් යානයේ ප්‍රවේගය u වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය v. ඉතින් මේ මැක් අංකය එකට වඩා වැඩි අගයක් නම් අපි මේකට කියනවා කැපිටල් M කියලා මැක් නම්බර්. මේක කැපිටල් M අගය එකට වඩා වැඩි අගයක් නම් මේක මොකද්ද සුපර්සොනික් ජෙට් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හේතුව තමයි වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයට වඩා මෙයාගේ ධ්වනි තරංග ප්‍රවේගය මේ වස්තුවේ ප්‍රවේගය වැඩි. වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයට වඩා මේ වස්තුවේ ප්‍රවේගය වැඩි. ඉතින් මේ මැක් නම්බර් එක අඩුයි නම් එකට වඩා ඒකේ අදහස මොකද්ද? වාතයේ ධ්වනි තරංගයේ ප්‍රවේගයට වඩා මේ වස්තුවේ ප්‍රවේගය අඩුයි කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය ගුවන් යාන එහෙම නැත්නම් සාමාන්‍ය වාහන වල මැක් අංකය අපි ගත්තොත් ඒක වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයට වඩා අඩුයි. එහෙමනම් අපිට ගන්න පුළුවන් අන්න අර සම්බන්ධතාවය අපි ඔප්පු කරගත්තා. 1 බෙදීම u බෙදීම v කියන එක. ඉතින් මෙන්න මෙතෙන්ට මට ගත්ත හැකි 1 බෙදීම u බෙදීම v කියලා කියන්නේ මෙන්න මේ u බෙදීම v කියලා කියන්නේ මැක් අංකය 1යට m සමානයි sin theta. මේකට අපි කියනවා මැක් හේතුව කියලා. මේ හේතු ආකාර හැඩයට අපි කියනවා මැක් හේතුව කියලා. මේ හේතු ආකාර හැඩයට අදාළ මේ හේතු ආකාර හැඩයට අදාළ මෙන්න මේ ශීර්ෂය. මෙන්න මේ හේතු ශීර්ෂයේ මේ ශීර්ෂ කෝණයගේ අපි θ කියලා ගත්තොත් මේ හේතු ආකාර හැඩේ ශීර්ෂ කෝණයගේ θ කියලා ගත්තොත් අපිට එනවා sin θ සමානයි 1 බෙදීම m. අපි මෙන්න මේ සම්බන්ධතාවය කලින් අරන් තියෙනවා. ඒකට අපි මැක් අංකය කියලා අලුත් නම්බර් එකක් හඳුන්වලා දෙනවා. ඒ තමයි වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය වගේ කී ගුණයක්ද මේ යානයේ ප්‍රවේගය කියන එක. ඉතින් ඒක අපි මෙතෙන්ට දා ගන්නවා. ඉතින් අපිට ගන්න පුළුවන් මැක් හේතුවේ අගය සමානයි sin θ සමානයි 1 යට කැපිටල් M කියලා. දාගන්න. මේක ලියා ගමු මැක් අංකය.
ලියාගන්න මැක් අංකය. අප දකින්න ඊට කලින් අපි දාගමු ලියාගන්න මේ පොඩි වාක්‍ය දෙක තුන ලියාගමු. වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය ඉක්මවා යා හැකි අයුරින් වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය ඉක්මවා යා හැකි අයුරින් වස්තුවක් නිර්මාණය කරගත් යන්ත්‍රයක් එහෙම නැත්නම් යානයක් නිර්මාණය කරගත හැකි නම් එවැනි යානා සුපර්සොනික් යානා ලෙස හඳුන්වයි. මෙවැනි යන්ත්‍ර හඳුනා ගැනීම සඳහා මැක් අංකය හඳුන්වා දී ඇත. වස්තුවේ ප්‍රවේගය ධ්වනීය ප්‍රවේගය ඉක්මවා යයි නම් මැක් අංකය එකට වඩා වැඩි අගයක් ලැබෙන අතර මැක් අංකයකට වඩා වැඩි අගයක් ලැබෙන අතර වස්තුවේ ප්‍රවේගය ධ්වනීය ප්‍රවේගයට වඩා අඩු නම් මැක් අංකය එකට වඩා අඩු අගයක් ලැබේ. හරි. මැක් අංකය කියලා දාගන්න මේක ලියාගමු. u කියලා කියන්නේ වස්තුවේ ප්‍රවේගය දාගන්න පැත්තකින් u කියන්නේ වස්තුවේ ප්‍රවේගය. v කියලා කියන්නේ ධ්වනියේ ප්‍රවේගය. මෙන්න මෙතන එනකම් විතර ලියාගන්න. උඩ කෑල්ල. මැක් අංකය සමාන u බෙදීම v. කැපිටල් M සමානයි u බෙදීම v. වස්තුවක් ධ්වනි තරංග ප්‍රවේගය අභිබවා ගමන් කරන විට එම වස්තුව මගින් ධ්වනි තරංග නිකුත් කරනවාට වඩා වේගයෙන් එම ධ්වනි තරංග පසු කරගෙන ඉදිරියට ගමන් කරයි. ආරම්භයේදී ලියාගන්න තරුවක් දා ලියන්න. ආරම්භයේදී ගුවන් යානය නිශ්චලතාවයේ සිට පටන්ගෙන ත්වරණය වෙමින් වේගෙන් ඉදිරියට ගමන් කර
යම් කිසි මොහොතකදී වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය ඉක්මවා යයි. වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය ඉක්මවා යයි. මෙසේ වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය ඉක්මවා යන මොහොතේදී වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය ඉක්මවා යන මොහොතේදී ෂණිකව පීඩන තරංග ඒකරාශී වූ ස්ථානයක් ප්‍රසාරණය වීම සිදුවේ. මේ ප්‍රතිඵලයක් වශයෙන් ෂණිකව ගිගුරුම් හඬක් නිර්මාණය වේ. තරුවක් දාලා වෙනම ලියා ගන්න. එමෙන්ම මෙම පීඩන වෙනසේ ප්‍රතිඵලයක් ලෙස වායුගෝලයේ පවතින ජල වාෂ්ප ෂණිකව සිසිල් වී සුදු පැහැ වලාකුළු ආකාර හැඩයක් ගුවන් යානයට පසුපසින් සමහර අවස්ථාවල නිරීක්ෂණය කළ හැකි වේ. ලියන්න. මෙසේ නිර්මාණය වන තරංග පෙරමුණු ගමන් කරන්නේ හේතුආකාර හැඩයක වන අතර මෙම කේතුව මැක් කේතුව ලෙස හඳුන්වයි. මෙන්න මේක ඇඳගන්න. මැක් කේතුව ලෙස හඳුන්වයි. කියන බාට වාතයේ ධ්වනිය ප්‍රචාරණය වෙන්නේ කොහොමද? මොකක් විදිහටද? මම මේක හුඟ සැරයක් කියලා තියෙනවා. වාතයේ ධ්වනිය ප්‍රචාරණය වෙන්නේ මොනවා විදිහටද? සම්පීඩන සහ විරලන විදිහට. ඒ කියන්නේ වාතයේ වාතාංශූන්ගේ එකතු වීම සහ ඈත් වීම වලින් තමයි වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය නැත්නම් වාතයේ ධ්වනි තරංග ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් එහෙමනම් ඔයගොල්ලෝ නිකන් හිතලා බලන්න
මෙතන මේ ප්‍රෙෂර් ඩිෆරන්ස් එක නැත්නම් මේ පීඩන වෙනස ඇති වෙන්නේ මොකක් නිසාද? අර ධොනිය ගමන් කරලා ඔයගොල්ලෝ දන්නවා ධොනියට වඩා වේගයෙන් මෙයා ඉස්සරහට ගමන් කරනවා. එක් අවස්ථාවකදී. ඔයගොල්ලෝ දකින්න ඇති අපි කලින් රූප සටහනක් ඇඳා වාතයේ ධොනි තරංග ප්‍රවේගයයි යානයේ ප්‍රවේගයයි සමාන වෙන අවස්ථාව. ඔයගොල්ලන්ට පේන්න ඇති මේ අවස්ථාවේදී එක තැනකදී අර පළවෙනියට හැදෙන මූලිකව හැදෙන සෙට් එකයි ධොනි තරංගයි ඊළඟට හැදෙන සෙට් එකයි එකතු වෙන වගේ ස්ථානයක් අපිට දකින්න පුළුවන්. එතෙන්දී මොකද්ද වෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා වාතයේ ධොනි තරංගයේ ප්‍රචාරණය වෙන්නේ සම්පීඩන විරලන මත. එහෙමනම් මෙතන ලොකු පීඩනයක් සහිත වායුගෝලීය ප්‍රදේශයක් පරිසරය නිර්මාණය වෙනවා. හරි. ලොකු පීඩනයක් සහිත සම්පීඩනයක් වාතයේ සම්පීඩනයක් නිර්මාණය වෙනවා. ඉතින් මේ සම්පීඩනය බිඳගෙන යන අවස්ථාව වාතයේ මේ සිදුවෙන එකතු වීම බිඳගෙන යන අවස්ථාව තමයි ඔය සොනික් ගිගුරුම කියලා කියන්නේ. ඒ අවස්ථාවේදී විශාල ශක්තියක් පිට වෙනවා. ලියාගමු. වාතයේ ධොනි තරංග ප්‍රචාරණය වන්නේද? වාතයේ ධොනි තරංග ප්‍රචාරණය වන්නේ සම්පීඩන විරලන ඇසුරෙනි. සම්පීඩන විරලන ඇසුරෙනි. මෙසේ සම්පීඩන ගණනාවක් එක මත එක පතිත වෙන අවස්ථාවේ ඉතා විශාල පීඩනයක් වායුගෝලය තුල නිර්මාණය වේ. මෙම විශාල පීඩනය මැඩ පවත්වාගෙන ඉදිරියට ගමන් කිරීමට ඉතා විශාල ශක්තියක් අවශ්‍ය වේ. මෙම ශක්තිය ධ්වනි ශක්තියක් ලෙස මෙම ශක්තිය ධ්වනි ශක්තියක් ලෙස පිට වෙමින් ඒක පොඩක් කපලා ලියා ගන්න. මෙම ශක්තිය පිපුරුමක් සිදුවී ධ්වනිය ලෙස පිට කරයි. මෙම ශක්තිය පිපුරුමක් සිදුවී ධ්වනිය ලෙස පිට කරයි. මෙම පිපුරුම සොනික් ගිගුරුම ලෙස හඳුන්වයි. වෙනම ලියා ගන්න. පෘථිවිය මත සිටින නිරීක්ෂකයෙකුට සොනික් ගිගුරුම ඇසී ශ්‍රවණය වී ඔහු ඉහළ බැලූ විට ගුවන් යානය නිරීක්ෂණය කරගත හැකි වන්නේ පහත ආකාරයෙනි. මේක දාගන්න. මැක් අංකය
දෙකක් වන ගුවන් යානයක ප්‍රවේගය සොයන්න. පළවෙනි ප්‍රශ්නේ මැක් අංකය 2ක් වන ගුවන් යානයක ප්‍රවේගය සොයන්න. වරහන් ඇතුළේ දාගන්න. වාතය ද්වන තරංග ප්‍රවේගය තප්පරයට මීටර් 340ක් ලෙස සලකන්න. මෙසේ ගමන් කරන ගුවන් යානයේ සොනික් ගිගුරුම ඇසී ඉහළ බලන පුද්ගලයෙකුට ගුවන් යානය නිරීක්ෂණය වන්නේ කොපමණ දුරකින්ද? හඬ ශ්‍රවණය වී ඊළඟ කැල ලියාගන්න. මෙහි මැක් හේතුවේ අගය ශීර්ෂ කෝණයේ අගය සොයන්න. ගුවන් යානය චලනය වන්නේ කොපමණ උසකින්දයි මුල් ටිකයි ලබා ගන්න. නැවත ගාන කියන්න. මැක් අංකය 2ක් වන ගුවන් යානයක් චලනය වන ප්‍රවේගය සොයන්න. සොනික් ගිගුරුම ශ්‍රවණය වී ඉහළ බැලුවහොත් ගුවන් යානය නිරීක්ෂණය වන ස්ථානයට දුර සොයන්න. ඊට පස්සේ ලියන්න මැක් හේතුවේ ශීර්ෂ කෝණයේ අගය සොයා ගුවන් යානයේ ගමන් කරන උස සොයන්න. සොනික් ගිගුරුම නිර්මාණය වෙන්නේ මෙතනදී. සොනික් ගිගුරුම නිර්මාණය වී වස්තුව නිරීක්ෂණයට ගතවන කාලය තප්පර 2ක් වේ. සොනික් ගිගුරුම නිර්මාණය වී වස්තුව නිරීක්ෂණයට ගතවන කාලය තප්පර 2ක් වේ.